නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ මේ සොඳුරු ලංකා භූමියට ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කළ අපට අනුබුදු වූ අපගේ ආදී ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අප කාගේත් කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. ගුරුදේවයන් වහන්සේ නිදුක්ඛ නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ සොඳුරු ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කොට ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අපට දායාද කිරීම නිමිති කරගෙන පොසොන් මාසයේ මේ උතුම් සද්ධර්ම දේශනා මාලාව සිද්ධ කෙරෙන්නේ. පින්වතුනි, සාමාන්‍යයෙන් මිනිස්සු ජීවිතය ගත කරනකොට එක එක්කෙනාට වාසය කිරීම පිණිස නිවාසස්ථාන, ශාලා, නොයෙකුත් පහසුකම් හදා ගන්නවා. පහසුවෙන් වාසය කිරීම පිණිස මිනිස්සු තමන්ටත් ගෙවල් දොරවල් හදා ගන්නවා. හොඳ වහලක් තියෙන, හොඳට බිත්ති තියෙන, හොඳට ජනේල තියෙන ගෙයක් තමුන්ට හදා ගන්නවා අපේ පවුලේ කට්ටියට අපිට හොඳට ඉන්න ඕන කියලා. මිනිස්සු ඒ ගැන හිතලා තමන්ගේ රැකවරණය පිණිස ගෙවල් හදනවා. ඊළඟට මිනිස්සු සත්තුන්ට ගෙවල් හදලා දෙන්නේ නැද්ද? ඔන්න ගෙදර හුරතලෙක් ඇති කරනවා නම් එයා වෙනුවෙන් ඔන්න බල්ලෙක් නම් බලු කූඩුවක් හදනවා. වෙන සතෙක් නම් ඒ සතුන්ට සුදුසු ආකාරයෙන් වාසස්ථාන හදනවා. නේ අය පව්. එහෙම හිතලා හදනවා. මාළුන්ට විශේෂයෙන් මාළු ටැංකි හදනවා. ඒ මාළු ටැංකි හදලා ඒ ටැංකි ලස්සන කරනවා. අනේ ඒ සත්තු පව් කියලා. අනිත් මිනිසුන්ට පාරේ තොටේ යන අයට හෙවණක් වෙන්නත් මිනිස්සු අම්බලන්, ඊට පස්සේ ගිමන්හල්, මේ වගේ දේවල් හදනවා. අනේ මිනිස්සු පව්. ඒ මිනිසුන්ට පහසුවක් වුණා නම් හොඳයි. සමහරවිට ඇතැම් මිනිස්සු පාරක් අයිනේ ලොකු වෙන ගහක් පවා හදනවා. මේ ගහ යම් දවසක ලොකු වුණාට පස්සේ මිනිසයාට හෙවණක් වේවි කියලා. මිනිස්සු මේ වගේ පිළිවෙත් කරනවා. හැබැයි බොහොම කලාතුරකින් පින්වතුනි, මිනිස්සු සිල් ගුණ පුරන සංඝයා උදෙසා සංගරුවන විශේෂෙහි වහලක් කරවා පූජා කරන්නේ. සංගරුවනට සුවසේ වාසය කිරීම පිණිස විහාරයක්, සෙනසුනක් කරවලා පූජා කරන්නේ. අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට වැඩම කරන්නට පෙර මේ ලංකාවේ මිනිස්සු තමන්ට ගෙවල් හදාගත්තා. සත්තුන්ටත් ගෙවල් හැදුවා. ඒ කාලේ මිනිස්සුත් සමහරට මාළු ඇති කරන්න ඇති. ඒ කාලේ මිනිස්සුත් කූඩුවල දාලා කුරුල්ලෝ ඇති කරන්න ඇති. ඒ කාලේ මිනිස්සු පාරේ තොටේ යන අයට අම්බලම් හදන්න ඇති. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න පෙර මේ ලංකාවේ මිනිස්සු සංඝයාට විහාර හැදුවේ නැහැ. මහා සංගරුවන විශේෂෙහි ගුණ හඳුනාගෙන ගුණයකට උපහාර පිණිස මිනිස්සු
වෙහෙර විහාර නිර්මාණය කළේ නෑ මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න පෙර. සාමාන්‍යයෙන් මිනිස්සු වාසස්ථානයක් හදන්නේ තව කෙනෙකුට පව් අනේ අසරණයිනේ ඒ අයට සුවයක් වේවා කියලා. නමුත් සංගරුවන විශේෂී විහාර පූජාව කරන්න එහෙම නෙමෙයි. අනේ මේ උතුමේ සිල් රකින්නවා. සිල් රකින්න උතුමන්ට අපි මේ පූජාව කරන්න ඕනේ. මේ උතුමේ සමාධියක් වඩනවා. සමාධිය වඩන උතුමන්ට අපි මේ පූජාව කරන්න ඕනේ. මේ උතුමේ ප්‍රඥාව දියුණු කරනවා. ප්‍රඥාව දියුණු කරන උතුමන්ට අපි මේ පූජාව කරන්න ඕනේ. මේ උත්තරමේ අපිට ධර්මයෙන් සංග්‍රහ කරනවා. ධර්මයෙන් සංග්‍රහ කරන උත්තරමයන්ට අපි මේ පූජාව කරන්න ඕන කියලා තමයි මිනිස්සු වෙහෙරක්, විහාරයක්, පන්සලක්, අසපුවක් නිර්මාණය කරන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේදී සුපින්වතුන්ලාට අහන්න ලැබෙන්නේ විහාර පූජාව ගැන. විහාරයක්, කුටියක් පූජා කරවීමේ ආනිසංස. බුදුරජාණන් වහන්සේ බොහෝසේ වර්ණනා කරපු එකක් පින්වතුනි විහාර පූජාව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මෙහෙම. විහාර දානං සංගස්ස අග්ගං බුද්ධේන වන්නිතං. විහාර පූජාව කියලා කියන්නේ අග්‍ර දෙයක්. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින්ද එය අග්‍රයයි වර්ණනා කරන ලද්දේය. තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ. ඒ නිසා නුවණැති ජනයා බුදුරජාණන් වහන්සේගේ බණපද අහලා විහාර පූජාව අග්‍රයි කියලා දැනගෙන ඒ විහාර පූජාව කරන්න කැමති වෙනවා. විහාරේ කාරේ රම්මේ වාසයෙත් බහුසුතේ. බහුශ්‍රත වූ ධර්මයේ දන්නා ධර්මයේ හැසිරෙන භික්ෂුන් උදෙසා රමණීය ආකාරයෙන් විහාර කරවා නුවණැත්තෝ පූජා කරනවා. තේසං අන්නංච පානංච වත්තං සේනාසනානිච. ඒ විහාරයේ තුල ඒ භික්ෂුන් වහන්සේලාට වළඳන්න දේවල්, පානය කරන්න දේවල්, අනිකුත් සෙනසුන ඇතුලේ සුවසේ වාසය කරන්න උවමනා කරන දේවල් සියල්ල සපයනවා. දදෙය්‍ය උජුභූතේසු විපසන්නේන චේතසා ඍජු සිත් ඇති සංඝයා විසෙහි. ওই විදිහ පූජාවල් කරනවා. බුදුවරු වර්ණනා කරපු එකක් විහාර පූජාව. මේ ධර්ම දේශනාව හරි ප්‍රණීත එකක් වෙයි. සාමාන්‍යයෙන් සංගරුවන විශේෂයි කුටියක් කරවපු අයට ඊළඟට අසපුවක පන්සලක විහාරස්ථානයක විහාරයක් කරවන්න කොහොම හරි චුට්ටකින් හරි දායක වෙච්ච අයට ඊළඟට කුටියක් සෙනසුනක් හැදෙනකොට ශ්‍රම දාන කරපු අයට අද බණපදේ ඊටාම මිහිරි එකක් වෙයි. අනෙක් පින්වතුන්ලාත් ඒ බඳු පින්කමක් කරගන්න බැරි වෙච්ච අය මේ බණපදේ හොඳට අහන් ඉඳලා මේ ජීවිත කාලය ඇතුළේ පින්වතුනි තමන්ට සමහරට තනියෙන් ඒ බඳු පින්කමක් කරගන්න බැරි වෙයි. නමුත් අනෙක් කෙනෙක් කරන පින්කමක් හොයලා හරි සම්බන්ධ වෙන්න. විහාර පූජාව කියලා කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ සෝච සබ්බදදෝ හෝති යෝ දදාති උපස්සයන්. යම්කිසි කෙනෙක් හිසට වහලක් කරවා පූජා කරනවා නම් උපස්සේ කියලා කිව්වේ හිසට වහලක්. හිසට වහලක් කරවා පූජා කරනවා නම් එයා සියල්ල දුන්නා වෙනවා. හිතන්න සිල්ගුරුන පුරන සංඝයා විශේෂයි සුවසේ වාසය කරන්න පුළුවන් විදිහට හිසට වහලක් කරවා පූජා කරනවා නම් ඒක කොයි වගේ තමන්ගේ ජීවිතයට යහපත පිණිස පවතිවිද? විහාර පූජාවෙන් සියල්ල දුන්නා වෙනවා නම් ඒකේ පුණ්‍ය විපාකේ කුමක්ද? පෙරලා තමන්ට සියල්ල ලැබෙන්න හේතු වෙනවා. ඒ පින. මේ විහාර පූජාව ගැන අද කියා දෙන්න හේතුව පින්වතුනි මහා වංශයේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මහමෙවුනා මහා විහාරය පිළිගත් ආකාරය ගැන සඳහන් වෙනවා. ඒ මොහොතේ තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් විහාර පූජාව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ වචන ඉස්මතු කළේ. අන්නේ පුවත තමයි අපි අද ඉගෙන ගන්නේ. අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගැන මහා වංශය මෙහිම වර්ණනා කරනවා. ලංකාදීපේසෝ සත්තු කප්පෝ අකප්පෝ ලංකා දිඨානේ ද්වේසිඨානේ සුතේරෝ ධම්මං භාසිත්වා දීප භාසාය එවං
සද්දම්මෝතරං කාරයේ දීප දීපෝ. අධර්මයෙන් මුදවා ධර්මයට මිනිසුන් පමුණුවාලීමේදී ඒ අපගේ ශාස්තෘන් වහන්සේ හා සමාන වූ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමේ ඒකායන අදහසින් යුක්ත වුණා. ලංකාවේ රජ මැදුරේත් ඇත්හලේදීත් යන ස්ථාන දෙකේදී ලංකා වාසීන් කතා කළ දීප භාෂාවෙන් මිහිඳු මහරහතන් වහන්සේ ධර්මය වදාලා. මේ දිවයිනට පිළිසරණ වූ උන්වහන්සේ සද්ධර්ම මාර්ගයේහි බැසගන්නට කටයුතු සංවිධානය කොට වදාලා. මිහිඳු මහරහතන් වහන්සේ තමයි අපට මේ හැම දෙයක්ම දායාද කළේ. අද බුදු කෙනෙකුගේ බණ පදයකින් යම් සුවයක් සැනසෙල්ලක් පින්වතුනි අපි විඳිනවද? මේ ඔක්කොම දායාද කළේ අපට අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. ඒ කෘතගණය හිත්හිලාගෙනයි මේ බණපද ශ්‍රවණය කරන්නට ඕනේ. එතකොට තමයි පින්වතුනි මේ බණපදේ තමන්ගේ හිතට කාවදින්නේ. කෙලෙහි ගුණ සහිතව අහන බණපදේ හිතකට කාවදිනවා. එනිසා හොඳට කෙලෙහි ගුණ සහිතව අහන්න. අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු නිසා මේ ලංකා භූමියේ මුලින්ම තිසරණය ලැබුණා. දෙවන පෑතිස් රජුරු ඇතුළු 40000ක් දෙනා මිහින්තලයේදී තෙරුවන් සරණ ගියා. මේ කටවල් වලින් එක එක වචන කී හිටපු අය මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා හඬ නගා කිව්වා. ධම්මං සරණං ගච්ඡාමි කියලා හඬ නගලා කිව්වා. සංඝං සරණං ගච්ඡාමි කියලා හඬ නගලා කිව්වා. දෙවන පේතිස් රජුරු ඇතුළු 40000ක් දෙනා මිහින්තලයේදී තෙරුවන් සරණ ගියා. මුලින්ම තෙරුවන් සරණ ලැබුණා. ඊළඟට මිනිස්සු පැහැදිලි පිරිසිදු නිර්මල ශ්‍රීමුක බුද්ධ වචන සූත්‍ර දේශනා වශයෙන් ශ්‍රවණය කරන්න පටන් ගත්තා. මිහිඳු මහරහතන් වහන්සේ මුලින්ම දේශනා කරපු දේශනාව චූල හත්තිපදෝපම සූත්‍රය. සූත්‍ර දේශනාවකින් දහම් දෙසන්න පටන් ගත්තේ. අපේ මිහිඳු මහරහතන් වහන්සේ ඊට පස්සේ ලංකාවේ අනුරාධපුර ප්‍රධාන නගරයට වැඩම කරලා නගරයේදී දහම් දෙසුවානේ. මේ කරුණු කාරණා පින්වතුන්ලා මේ දේශනා මාලාවේදී ශ්‍රවණය කළා. රජමාලිගාවේ දහම් දෙසනකොට රජමාලිගාවේ ඉඩ මදි වුණා. ඉඩ මදි නිසා ඇත්හල සූදානම් කළා. ඇත්තු බඳින ඇත් ශාලාව. ඇත් ශාලාව කියලා කියන්නේ පින්වතුන්ගේ ලොකු ශාලාවක්. මේ ශාලාව සුද්ධ පවිත්‍ර කරලා මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණ අහන්ට සූදානම් කළා. එතකොට ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ඉතා ඉක්මනින්ම නිර්මාණය කළේ කුමන ශාලාවක්ද? ධර්මශාලාවක්. රජගෙදර ධර්මශාලාවක් හැදුවා. මිනිස්සු මේ ලංකාවේ මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න කලින් එක එක ශාලා හදලා තියෙන්න ඇති. ඇත් ශාලා හැදුවා, නෘත්‍ය ශාලා හැදුවා. ඊළඟට මේ සින්දු කියන්න, සින්දු අහන්න ශාලා හැදුවා. ඊළඟට මිනිස්සු සමහරට මේ අවමංගල්‍ය කටයුතු ආදී පිළිවෙලකට කරගන්න මල් ශාලා හදන්න ඇති. නොඑක් ශාලා තිබුණා. ධර්මශාලා තිබුණේ. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළා පින්වතුනි ධර්මශාලාව මේ ලංකා භූමියේ නිර්මාණය කළා. බණ අහන්න ශාලාවක්. එමන් නැත්තම් සුගතියේ ජනයාව කැඳවන අමෘතය අසන්ට ශාලාවක්. මේ ජනයාව සතර අපායෙන් නිදහස් කරවන අමෘතය අහන්න ශාලාවක්. මේ ජනයාව සසර දුකින් නිදහස් කරවන අමෘතය අසන්ට ශාලාවක් මේ ලංකා භූමියේ නිර්මාණය වුණා. ඊට පස්සේ කොච්චර ධර්මශාලා නිර්මාණය වුණාද? ඔය රාජකාලේ ගොඩාක් ධර්මශාලා නිර්මාණය වෙන්න ඇති. නොඑක් විදිහට ධර්මශාලා තියෙන්න ඇති. නමුත් ධර්මශාලාවක් කියන එක මේ මහා ජනකායට දැනෙන ආකාරයෙන් මෑත යුගයේ නිර්මාණය වුණා නම් ඒ අපේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. බලන්න ලංකා භූමියේ තියෙන අසපුවලම කොයිතරම්නම් සුවිශාල වූ ධර්මශාලා තියෙනවද? ධර්මශාලාවක් සුවිශාලයට දකින්නකොටම ඒකෙන් එකක් ගම්ම්‍ය වෙනවා. මිනිස්සු ශාලා පිරෙන්න බණ අහනවා. නැත්තම් පුළුවන් නේ පුංචිවට හදන්න. ලොකුවට හදන්නේ ඇයි? සියලු දෙනාට පහසුවෙන් බණපදේ අහගන්න. ඉතින් ඒ නිසා ධර්මශාලාව මිහිඳු මහරහතන් වහන්සේ විසින් නිර්මාණය කළා. බලන්න ඊට පස්සේ මේ ලංකාවේ මිනිස්සු කොච්චර පින් කරගන්න ඇද්ද? ධර්මය අහන තැන නිර්මාණය කළානේ. ධර්මය අහන්න ශාලා. මේත කාලේ වුණත්
අසපුවල ධර්මශාලා හැදෙනකොට පින්වතුන්ලා කොච්චර ඒවට සහසම්බන්ධ වුණාද? මට මතකයි ඒක අවස්ථාවක අපේ ස්වාමීන් වහන්සේ නමක් මට සිහිපත් කළා. එක මහත්තයෙක් අපේ අසපුවකට වැඩම කරලා තියෙනවා යම් පමණක් දුෂ්කර ප්‍රදේශයක තියෙන අසපුවකට. ඒ මහත්තයා යනකොට දවල් කාලේ. ඒ මහත්තයාට අසපුව බලන්න හිතුණා. එතුමා දවල් 1 2ට වගේ ධර්මශාලාවට යනකොට ධර්මශාලාව අධික රස්නයි. අර වහල රත් වෙන ඇතුළට යන්න හිතෙන්නේ නැති තරම් රස්නයි. එතකොට මේ මහත්තයාට එකපාර කල්පනා වුණා අපේ මිනිස්සු පොයේ දවසට දවල්ට බණ අහන්නේ මේ වගේ වෙලාවටනේ. මෙහෙම රස්නයක මිනිස්සුන්ට කොච්චර අමාරුද? මේ මහත්තයාට යන හැකියාවක් තිබුණා. මේ මිනිස්සු දෙසා පහසුවක් හදන්න වහා මේ මහත්තයා ක්‍රියාත්මක වුණා. මේ මහත්තයා අර ස්වාමීන් වහන්සේගෙන් අවසර අරන් තිනවා. ස්වාමීනි මේ ශාලාවේම පිරිසට සුවසේ බණ අහන්න මම මේ ශාලාවේ විදුලි පංකා හයි කරනවා. එතකොට මේ මහත්තයා ඊටාම ටික දවසකින් අර ශාලාවේම විදුලි පංකා සවි කරන්න එයාගේ දායකත්වයෙන් සම්පූර්ණ කටයුතු සංවිධානය කළා. එතකොට බලන්න මිනිස්සු පින් කරගන්න හැටි. මිනිස්සුන්ට මේ පින කරගන්න අවකාශය නිර්මාණය වුණේ කුමක් නිසාද? අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ දායාද කළ නිසා නොවේද? නැත්නම් මිනිස්සු එක එක ඒවාට විදුලි පංකා හයි කරයි. බණපදයක් අහන්න නැහැ. සුවසේ බණපදයක් අසාවා කියලා විදුලි පංකාවක් සවි කරයිද? ඒ නිසා පින්වතුනි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු නිසා ලැබිච්ච ලාභය ඔය වගේ කරුණු වලින් පවා අපි තේරුම් ගන්න ඕන. අපේ මිහිඳු මහරහතන් වහන්සේ ওই විදිහට වැඩම කරලා ධර්මශාලාව නිර්මාණය වුණාට පස්සේ පිළියෙල කරගත්තු ඇත්තලේත් රැස් වෙච්ච ජනයාට ඉඩකඩ මදි වුණා. ඒ ශාලාවත් ප්‍රමාණවත් නැති වුණා. එතකොට ජනයා දකුණු දොරටුවෙන් පිට තිබුණු රම්‍ය වූ නන්දන වනය, නන්දන වනය කියන එකට ගිහිල්ලා ඒ නන්දන වනයේ ඝන සෙවණ ඇති ඊතා සිහිල් වූ ගැවසීගත් නිල් තනබිම් ඇති රාජ උද්‍යානයේ බණ ඇසීම පිණිස අපේ මිහිඳු මහරහතන් වහන්සේට ආසනයක් පැනෙව්වා. හොඳ හෙවණක අසුනක් පැනෙව්වා. ස්වාමීනි මෙතන හොඳයි අපට බණ කියන්න කියලා. ඉතින් අපේ මිහිඳු මහරහතන් වහන්සේ ඒ නන්දන වනයේට වැඩම කරලා පනවන ලද ආසනයේ වැඩ ඉඳලා ඒ සියලු දෙනා වෙනුවෙන් අසත්පුරුෂ බාලයා ගැනත් සත්පුරුෂ නුවණැත්තා ගැනත් කියවෙන බාල පඬිත සූත්‍ර දේශනාව දේශනා කළා. මේ පිංගුතුල්ලා ඒ සූත්‍ර ධර්මයේ මේ දේශනා මාලාවේදී මේ වෙනකොටත් ශ්‍රවණය කරලා තියෙන්නේ. ඒ දේශනාව අවසන් වෙනකොට එහි හිටපු දහසක් කාන්තාවෝ සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. ඉතින් ඒ නන්දන උයනේම අපේ මිහිඳු මහරහතන් වහන්සේ හවස් කාලේ වෙනකම්ම ගත කළා. ගත කරලා මිහිඳු මහරහතන් වහන්සේ කල්පනා කළා මිස්සක පර්වතයට වැඩම කරන්න ඕන කියලා. දැන් මිහින්තලාවේ ඉඳලානේ අනුරාධපුරයට වැඩි. අනුරාධපුරයට වැඩම කරලා ධර්ම දේශනා කරලා හවස් වෙනකොට මිහිඳු මහරහතන් වහන්සේ කල්පනා කළා අනිත් භික්ෂුන් වහන්සේලා අනිත් උතුම් රහතන් වහන්සේලාත් එක්කම ආයමත් මිස්සක පර්වතයට මිහින්තලාවට වැඩම කරන්න. එතකොට රාජ්‍යරුවෝ මිහිඳු මහරහතන් වහන්සේට කිව්වා අනේ ස්වාමීනි දැන් හවස් වෙලා නොවේ. මිහින්තලාවට සෑහෙන දුරයිනේ. ඒ නිසා ඔබ වහන්සේ මේ නන්දන වනයේම ගත කරනවා නම් පහසුයි නේද? ස්වාමීනි නන්දන වනයේම වැඩ ඉන්න කිව්වා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ වදාලා මහරජතුමනි නගරයට ගොඩාක්ම ළඟ තියෙන නිසා මෙතන අපට සුදුසු මදි. මිනිසුන්ට පහසුවෙන් එන්න පුළුවන් මිනිසුන්ගේ ගෝසා සහිත නගරයට සමීප තැනක් නිසා අපිට ටිකක් අමාරුයි මෙතන. එතකොට රජුරෝ කිව්වා ස්වාමීනි මහමෙවුනා උයන නම් තියෙන්නේ මේ නගරයට චූට්ටක් ඈතින්. නගරයට ගොඩාක් දුරත් නෑ ස්වාමීනි ගොඩාක් ළඟත් නෑ. මහමෙවුනා උයන නම් ස්වාමීනි සුදුසු වෙයි. එහි රම්‍ය වූ සෙවණ තියෙනවා. මිහිරි සිසිල් ජලයෙන් යුක්තයි. ස්වාමීනි ඔබ වහන්සේලා එහි සුවසේ වැඩ වාසය කරන්න කැමති වෙනවා නම් අපිත් හරි සතුටුයි. අනේ ස්වාමීනි අපි වඩිමු මහමෙවුනා උයනට. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ නිශ්ශබ්දව රජුරුවත් එක්ක මහමෙවුනා උයනට වැඩම කළා. මහමෙවුනා උයනේ රජුරුව ඒ රහතන් වහන්සේලාට වැඩ ඉන්න සුව පහසුව සකස් කළා. එහි වැඩ හිටියා. එදා උන්වහන්සේ වැඩ හිටපු තැන පිහිටා තිබුණා
කොළොන් ගහක්. ඒ කොළොන් ගහක් තිබ්බ තැන මිහිඳු මහරහතන් වහන්සේ වැඩ හිටපු නිසා පහු කාලීනව එතන අඳුන්වන්න පටන් ගත්තා කියනවා නිවත්තක චේතිය කියලා. එච්චර ගරු කරා අපේ ජනයා මිහිඳු මහරහතන් වහන්සේට. මිහිඳු මහරහතන් වහන්සේ යම් තැනක වැඩ හිටියා නම් ඒ චෛත්‍යස්ථානයක් විදිහට පිදුවා. නිවත්තක චේතිය කියලා ඊට පස්සේ ඒට සාදරයෙන් වඳින්න පුදන්න පටන් ගත්තා. රජුරෝ නන්දන උයනට දකුණින් පිහිටි මහමෙවුනා උයනේ බටහිර දොරටුව වෙත මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරගෙන ආවා. වැඩම කරවාගෙන පැමිණිලා මිහිඳු මහරහතන් වහන්සේට කිව්වා අනේ ස්වාමීනි අපි කැමති ඔබ වහන්සේලා දිගටම මෙහි සුවසේ වැඩ ඉන්නවා නම් කිම ස්වාමීනි ඔබ වහන්සේලාට මෙහි පහසුද කියලා ඇහුවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ වදාළා රජතුමනි මේ මහමෙවුනා උයන කියලා කියන්නේ නම් පහසු තැන අපි බොහෝම සැපසේ වාසය කළා. මෙබඳු උයනක් නම් ශ්‍රමණවරුන්ට සුදුසුයි. ශ්‍රමණයන් වහන්සේලාට වැඩ හිඳීම පිණිස මේ උයන සුදුසු තැනක් කිව්වා. එතකොට මේ අපේ දෙවන පෑතිස් මහා රජුරෝ එසැනින් ඒ මොහොතේම මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රකාශය හොඳට තේරුම් ගත්තා. තේරුම් අරගෙන කිව්වා ස්වාමීනි අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට ආරාම පූජාව අනුදැන වදාරලා තියෙනවද? ආරාමයක් පිළිගැනීම කියන එක අනුදැන වදාරලා තියෙනවද? ස්වාමීනි ඒ ගැන අපිට කියා දෙනසේක්වා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ වදාලා ඔව් මහරජතුමනි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට ආරාම පූජාව පිළිගැනීම කැපයි කියලා අනුදැන වදාලා. ඒ සිද්ධිය උනේ මෙහෙමයි කියලා අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ගෞතම බුද්ධ ශාසනයේ පළමු ආරාම පූජාව මොකද්ද පින්වතුනි පළමු ආරාම පූජාව? වේළුවනාරාම පූජාව ගැන හරි ලස්සනට දේශනා කළා. ඒ වේළුවනාරාම පූජාව සිද්ධ වෙනකොට පින්වතුනි අපේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරලා මාස 9ක් 10ක් වගේ කාලෙනේ. ඒ සිදුවීම වෙද්දී බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ගයා ශීර්ෂයේ. ගයා ශීර්ෂයේ ජටිල දහසක් දෙනා දමනය කළා. දහසක් රහතන් වහන්සේලා බිහි වුණා. ඒ දහසක් වූ රහතන් වහන්සේලාත් සමගින් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කළා ගයා ශීර්ෂයේ ඉඳලා. රජගහ නුවර තිබුණා ලට්ටි වන කියලා එක වනාන්තරයක්. ඒ ලට්ටි වනේ සුප්පතිට්ඨ චේතිය කියන තැනට බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට රජගහ නුවර රජකම් කරපු සේනිය බිම්බිසාර මහරජුරවන්ට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරපු ගෞතම සම්බුදු රජාණන් වහන්සේ ඔන්න රජගහ නුවරට වැඩලාලු. රජගහ නුවර ලට්ටි වනේ සුප්පතිට්ඨ චේතියේ ආන්න වැඩ ඉන්නවලු. රජුරු එතකොට තමන්ගේ පිරිවරත් එක්ක බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එහි යනවා. ඒ පිරිවර පින්වතුනේ සෝලෝපටු පිරිවරක් නෙවෙයි. බිම්බිසාර රජුරුවත් එක්ක 1,20,000ක් ගියා. මහා ජනකාය. 1,20,000ක් දෙනා ගිහින් එදා තථාගත අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේවත් ඒ දහසක් වූ මහා රහතන් වහන්සේලාවත් සාදරයෙන් වන්දනා කළා. ඒ වන්දනා කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුරෝ ඇතුළු අර 1,20,000ටම ඉතා මිහිරි බණපදයක් දේශනා කළා. පින්වතුනි හිතන්න බුදු කෙනෙකුගේ අසිරිය 1,20,000කට අපි අද කතා කළොත් එහෙම ඒ 1,20,000ට කතා කරන්න කොච්චර අපිට මේ ශබ්ද විකාශන පහසුව හදන්න වේදනේ. සෑහෙන ලොකු සවුන්ඩ් සිස්ටම් එකක් හදන්න වෙනවා. 1,20,000කට කතා කරන්න නන්නේ. බුදු කෙනෙක් ආශ්චර්යයි අద్භූතයි. බුදුරජාණන් වහන්සේ අර 1,20,000ටම ඇහෙන විදිහට දහම් දෙසවනේ. ඒක බුදුරජාණන් වහන්සේ නමකගේ පුදුම සහගත හැකියාව පින්වතුනේ ස්වරය විහිදන්න පුළුවන් තථාගතයන් වහන්සේ කැමති තාක්. අර 1,20,000ටම ඇහෙන්න බුදුබණ පද දේශනා කරනකොට ඒ දේශන අවසානයේ බිම්බිසාර මහරජුරුව ඇතුළු 1,10,000ක් ධර්මාවබෝධ කළා. එක තැන මහ විශාල පිරිසක් ධර්මය අවබෝධ කළා.
ඒ ධර්ම අවබෝධ කරපු බිම්බිසාර මහා රජුරුව ගොඩාක් ප්‍රසාදයට පත් වෙලා බුදුරජාන් වහන්සේටත් දහසක් භික්ෂු සංඝයා වහන්සේටත් දානයට ආරාධනා කළා. ස්වාමීනි රජගෙදර දානේ පිළිගන්නට වඩිනසේක්වා. භාග්‍යතුන් වහන්සේ නිහඬව ඉවසාවදාලා. ඉතින් රජුරුවෝ ඉක්මනින් මාලිගාවට ගිහිල්ලා තමන්ගේ සේවක පිරිසත් එක්ක දානයක් සූදානම් කළා. දානේ සූදානම් කරලා සේවකයෙකුගේ අතේ පණිවිඩයක් වෙනවා ස්වාමීනි රජමැදුරට වඩිනසේක්වා. දැන් දානේ සූදානම්. බුදුරජාන් වහන්සේටත් දහසක් මහා සංඝයාටත් වැඩම කරන්න යම් දුෂ්කරතාවයක් තිබුණා. ඇයි පින්වතුනි මෙතන මිනිස්සු රැස් වෙලා 1,20,000ක්. ඒ පිරිස මැද්දෙන් බුදුරජාණන් වහන්සේට මහා සංඝයාට වැඩම කරන්නට මාවත සකස් කරගන්න උවමනා වුණා. ඒ මොහොතේ භාග්‍යතුන් වහන්සේට පාර සකස් කරලා දෙන්න එන්නේ දෙදෙව් ලෝකාධිපති ශක්‍ර දේවේන්ද්‍රයා. දේවාති දේව වූ බුදුරජාණන් වහන්සේට බ්‍රහ්මාති බ්‍රහ්ම වූ බුදුරජාණන් වහන්සේට මම පාර සකස් කරනවා කියලා ශක්‍ර දේවේන්ද්‍රයා තරුණ මානවයෙකුගේ වෙස් අරගෙන අවුරුදු 16ක 18ක වගේ තරුණයෙකුගේ වෙස් අරගෙන බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයා වහන්සේටත් ඉස්සරහින් ලස්සන ගාථා කිය ගියා. මොනවද කියපු ගාථා? දන්තෝ දන්තේහි සහ පුරාණ ජටිලේහි විප්පමුත්තෝහි විප්පමුත්තේහි සිංගී නික්ක සවන්නෝ රාජගහං පාවිසි භගවා. දමනය වූ දහසක් ජටිල පිරිසත් සමගින් දමනය වූ අපගේ බුදුරජාණන් වහන්සේ සියල්ලෙන්ම නිදහස් වූ බුදුරජාණන් වහන්සේ රන්වන් පැහැයෙන් බැබලි බැබලි රජගහනුවරට වැඩම කරනවා. සන්තෝ සන්තේහි සහ පුරාණ ජටිලේහි විප්පමුත්තෝ විප්පමුත්තේහි. සම්පූර්ණයෙන්ම සංසිඳී ගියපු දහසක් වූ පුරාණ ජටිල පිරිසත් එක්ක සම්පූර්ණයෙන්ම ශාන්ත වී ගිය සිත් ඇති සියල්ලෙන් නිදහස් වූ බුදුරජාණන් වහන්සේ රන්වන් පාටින් බැබලි බැබලි ඔන්න රජගහනුවරට වඩිනවා. මුත්තෝ මුත්තේහි සහ පුරාණ ජටිලේහි විප්පමුත්තෝ විප්පමුත්තේහි. සියල්ලෙන්ම නිදහස් වූ දහසක් ජටිල පිරිසත් සමගින් සියල්ලෙන් නිදහස් වූ බුදුරජාණන් වහන්සේ රන්වන් පැහැයෙන් බැබලි බැබලි ඔන්න රජගහනුවරට වඩිනවා. තින්නෝ තින්නේහි සහ පුරාණ ජටිලේහි විප්පමුත්තෝ විප්පමුත්තේහි. සසර කතරින් එතෙර වූ දහසක් ජටිල පිරිසත් සමග ඒ පැරණි ජටිල පිරිස බුදුරජාණන් වහන්සේගේ බණපද අහලා සියලු සසර දුකින් එතරට වැඩම කළා. ඒ අයව සසර දුකින් එතෙර කර වූ සසර දුකින් එතරට වැඩි ලෞතර බුදුරජාණන් වහන්සේ ඔන්න රන්වන් පහැයෙන් බැබලි බැබලි රජගහ නුවරට වැඩම කරනවා. ඔහොම කිය මේ මානවක වේශයක් අරගෙන සක්දිවිඳු නටනටා ඉස්සරහින් යනවා. මිනිස්සු දැකලා නැහැ මෙච්චර ලස්සන තරුණයෙක් කවදාවත්. ඒ පිංගුතුනේ මේ දෙවි කෙනෙන්නේ වෙස්මලා ගත්තේ. ආනුභාවයි පුදුම ලස්සනයි. මිනිස්සු කවදාවත් දැකලා නැහැ මෙච්චර ලස්සන කෙනෙක්. මිනිස්සු අහන්න පටන් ගත්තා. තරුණේ අපේ බුදුරජාන් වහන්සේ ඉදිරියේ මෙච්චර සන්තෝෂයෙන් ගීත ගය ගයා යන ඔයා කවුද? ඔයා ගැන අපි දැනගන්න ඕනේ කොහොමද? එතකොට කිව්වා හරි ලස්සන ගාථාවක්. යෝධීරෝ සම්බදිදන්තෝ සුද්ධෝ අප්පටි පුග්ගලෝ අරහං සුගතෝ ලෝකේ තස්සහං පරිචාරකෝ. සක්දෙවිඳු කියනවා බලන්න. යෝ ධීරෝ සබ්බදිදන්තෝ හැම තැනකම හැම අයුරින්ම නිදහස් වූ ඒ මහා නුවණැති පරම පිරිසිදු අප්පටි පුග්ගල වූ අරහත් සුගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සේවකයා වෙමි මං 16 කිව්වා. මං බුදුරජාණන් වහන්සේගේ 16. මං මේ බුදුරජාණන් වහන්සේගේ 16 නිසායි තමයි මම මේ මාවත සකස් කර කර යන්නේ. පින්වතුනි දෙවිවරු එහෙමයි බුදුරජාණන් වහන්සේ ගැන කිව්වේ. ඉතින් මේවා අපට කියා දුන්නේ කවුද? අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. මේවා අපි අහන්නේ පින්වතුනි මිහිඳු මහරහතන් වහන්සේ නිසා. නැත්තම් කොයින්ද මේ තොරතුරු අපිට?
දඹදිව් තලයේ සිද්ධ වෙච්ච ඒ සිදුවීම් අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ තමයි අපිට කියා දුන්නේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ දෙවනි පෑතිස් රජුරවන්ට කියනවා රජතුමනි එදා ওই විදිහට සක්දෙවිඳු මාවත සකස් කරලා දීලා අපේ බුදුරජාණන් වහන්සේ සේනිය බිම්බිසාර මහා රජුරුවන්ගේ රජමාලිගාවට දහසක් වූ භික්ෂු සංඝයා සමග වැඩම කොට වදාලා වැඩම කරලා බුදුරජාණන් වහන්සේ දම්පැන් වැළඳුවා. දම්පැන් වළඳන ගමන් භාග්‍යතුන් වහන්සේ දන් වළඳන දිහා බලාගෙන රජුරෝ හිතනවා. සේනිය බිම්බිසාර මහ රජුරෝ හිතනවා අනේ දැන් බුදුරජාණන් වහන්සේට සුවසේ වැඩ වාසය කරන්න මේ දහසක් වූ භික්ෂු සංඝයාට වැඩ වාසය කරන්න තැනක් ආරාමයක් උන්වහන්සේලාට සුවසේ ඉන්න තැනක් මං කොහොමද හදලා දෙන්නේ? උන්වහන්සේලාට කොයි වගේ තැනක්ද සුදුසු? බිම්බිසාර රජුරු ඔහොම හිතනකොට රජුරුවන්ට හිතෙනවා ඉදංකෝ අම්මහකං වේලුවනං උయ్యాන අපි මේ වේලුවනාරාම උයන ගාමතෝ නේව අති දූරේ ගමට ගොඩාක් දුරත් නෑ ගමට ගොඩාක් ළඟත් නෑ අච්චා සන්ති ගමනා ගමන සම්පන්නං පහසුවෙන් යන්න එන්නත් පුළුවන් අට්ටිකානං මනුස්සානං අභික්කමනීයං සාමාන්‍යයෙන් මිනිස්යන්ට තමන්ගේ කටයුත්තක් උදෙසා සුවසේම ළඟා වෙන්න පුළුවන් තැනක් බණපදයක් අහන්න ලේසියෙන් යන්න පුළුවන්. හැබැයි දිවා අප්පකින්නම් දවල් කාලේට මිනිස්සු එහෙ ගැවසෙන්නේ රාත්‍රින් අප්ප සද්දන් රාත්‍රී කාලයට මේ නගරයේ ඇහෙන ගෝසා මුකුත් එතන ඇත්තේ නැහැ. අප්ප නිග්ඝෝසානං ගෝසාවන්ගෙන් තොරයි. විජනවා තානං මනුස්ස රාහ සෙය්‍යකානම් පටිසල්ලාන සාරුප්පං හොඳට බණ භාවනා කරගන්න විවේකයෙන් ඉන්න හොඳ සුදුසු තැන. එනිසා මේ වේළුවනාරාම මේ උයන මේ වේළුවනේ මම බුදුරජාන් වහන්සේට පූජා කරනවා නම් හොඳයි. රජුරෝක හිතුවා. දැන් ඔන්න බුදුරජාන් වහන්සේ දානේ වළඳලා අවසන් වුණා. දානේ වළඳා අවසන් වුණාට පස්සේ රජුරෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. අනේ ස්වාමීනි තථාගතයන් වහන්සේ වේළුවනාරාමය පිළිගන්නාසේක්වා. මේ වේළුවනාරාමේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ උදෙසා අවශ්‍ය කරන සියලු පහසුකම් කුටිසෙනසුන් ශාලා පහසුකම් අනිකුත් සියලු පහසුකම් ස්වාමීනි අපි සකස් කරලා දෙන්න බුදුරජාණන් වහන්සේ මේ ආරාමය පිළිගන්නාසේක්වා මේ භූමිය පිළිගන්නාසේක්වා කියලා රජුරෝ ඉල්ලා හිටියා. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව ඒ ඇරයුම පිළිගත්තා. හරි සන්තෝෂෙන් සේනිය බිම්බිසාර මහා රජුරෝ එදා පැන් කෙණ්ඩියක් අරගෙන ඒ පැන් කෙණ්ඩියෙන් පැන් වඩලා බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයා වහන්සේටත් අර වේළුවනාරාමයේ පූජා කළා. ඔක තමයි ආරාම පූජාවේ මූල කතාව. වේළුවනාරාමයේ පූජා වුණේ ওই විදිහට. ආරාමයක් සෙනසුණක් විහාරයක් පූජා කරනකොට පින්වතුනි ඒකේ ලොකු අර්ථයක් තියෙනවා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ ගාථා දේශනා කළා. සීතං උන්හං පටිබන්ති තතෝ වාල මිගානිච්ච සිරින් සපේච මකසේ සිසිරේ චාපි වුට්ටියෝ විහාරයේ වූ කලි සීතලද වලකන්නේය උෂ්ණයද වලකන්නේය එයින් අන්නේ වූ දරුණු සතුන්ද වලකන්නේය සර්පයන්ගේ ඒ විස සහිත දෂ්ටනයද වලකන්නේය මැසි මදුරුවන්ගෙන් වන පීඩාද වලකන්නේය සිසිල් සුළං සහ සීතල වැසිද වලකන්නේය. සාමාන්‍යයෙන් සෙනසුනක් කරවලා පූජා කරාට පස්සේ එහි වාසය කරන භික්ෂුන් වහන්සේලාට ওই පහසුකම් ඔක්කොම ලැබෙන්නේ නැද්ද? උන්වහන්සේලාට වැහි හුලං වලින් සීතලින් කරදරයක් නැති වෙනවා. අර කුටියකට වැඩම කළා හොඳට දොරගුළු වහගත්තට පස්සේ මදුරුවන්ගෙන් පවා කරදර නැතුව සුවසේ වැඩ වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට කුටියක් සෙනසුනක් කරවන එකේ මූලික අදහස මොකද්ද? එහි වැඩ ඉන්න භික්ෂුන් වහන්සේ සුවසේ වැඩ සිටීම. කොමක් උදෙසාද විහාරයක් කුටියක් කරවන්නේ පිටුතුනේ? එහි වැඩ ඉන්න භික්ෂුන් වහන්සේට සුවසේ වැඩ හිඳීමේ පහසුව සලකා. සුවයයි සලකන්නේ. සුවය සලකලා තමයි අපි විහාරයක් සකස් කරවා පූජා කළ යුත්තේ. ඒක හොඳට අර්ථ වශයෙන් තේරුම් ගන්න ඕන එකයි. සිල්ගුණ පුරන භික්ෂුන් වහන්සේලාට සුවසේ වැඩ වාසය කරන්නයි
අපි සෙනසුනක් විහාරයක් පූජා කරන්නේ. තතෝ වාතන් තපෝ ගෝරෝ සංජාතෝ පටිහඤ්ඤති ලේනත්තංච සුඛත්තංච ජායිතුංච විපස්සිතුං. එයින් අන්නේ වූ හටගත් දැඩි අවුසුලන් ආදියද විහාරය නිසා වැළකෙන්නේය. තදට පායන කාලේ විහාරයක් තියෙනවා කියලා කියන්නේ ඒක ඇතුලේ පහසුවෙන් ඉන්න පුළුවන්. ඒ මහා තදට හුලං හමනවා කියලා හිතමු මේ දූවිලි කලබවාගෙන ඒ කාලවකවානු වලට අර සේනාසනේ සුවසේ වැඩ වාසය කරන්න පුළුවන්. මේ ඔක්කොම පහසුව සැලකෙනවා. ඒ වගේම ලේනත්තංච විවේකීව විසීම පිණිසත්. ඊළඟට සුඛත්තංච සැප විහරණය පිණිසත්. ජායතුංච ධ්‍යාන වඩනු පිණිසත්. විපස්සිතුංච විදර්ශනාව වඩනු පිණිසත් මේ විහාරය කුටිය සෙනසුන ගොඩාක් උපකාර වෙනවා. විහාරදානං සංගස්ස අග්ගම් බුද්ධේන වන්නිතං. ඒ නිසාම ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විහාර පූජාව ගැන වදාළේ අග්‍ර පූජාවක් කියලයි. තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ. ඒ නිසා නුවණැති පුරුෂයෙක් තමන්ගේ අර්ථය සලකාගෙන තමන්ගේ අර්ථය මොකද්ද පින්වතුනි? තමන් විහාරයක් පූජා කරලා මේ පූජා කරාම තමන්ට සැලසෙන අර්ථය තමන්ට රැස් වෙන පින. තමන්ට රැස් වෙන පින සලකාගෙන අර්ථය සලකාගෙන විහාරේ කාරේ රම්මේ වාස යෙත්ත බහුසුති. රමණීය වූ වෙහෙරක් කරවා බහුසෘත භික්ෂූන් එහි වැඩ වාසය කරවන්නේය. තේසං අන්නංච පානංච වත්තං සේනාසනානිච. ඒ තමන් කර වූ කුටියේ සෙනසුනේ භික්ෂුන් වහන්සේලාට උවමනා කරන ආහාර පානද ඇඳපුටු ආදී සයනාසනද මේ සියල්ල සකස් කරන්නේය. දදෙය්‍ය උජුභූතේසු විපසන්නේන චේතසා. ඒ සියල්ල ඔහු ඍජු සිත් ඇති සංඝයා විසෙහි දෙන්නේ පැහැදුණු සිතකිනි. හිත පහදවාගෙන පූජා කරනවා. තේසං තස්ස ධම්මං දේසෙන්ති සබ්බ දුක්ඛා පනූදනං. භික්ෂුන් වහන්සේලාට සෙනසුන පූජා කළාට පස්සේ බහුශ්‍රූත භික්ෂූන් අර සෙනසුන් පූජාව කරපු අයට සියලු දුක් වලින් නිදහස් වීම පිණිස පවතින සද්ධර්මයේ දේශනා කරනවා. යංසේ ධම්මං ඉදඤ්ඤාය පරිනිබ්බාති අනාසවෝ. මේ ජීවිතේදීම පිරිනිවීම පිණිසත් අනාශ්‍රව භාවයේ පිණිසත් හේතු වෙන ශ්‍රී සද්ධර්මයයි ඔවුන්ට අහන්න ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු මුව මඩලින් ඕන්න ඔය ගාථා වලින් පින්වතුනේ සේනාසන පූජාව බොහෝසේ වර්ණනා කළා. එනිසා මේ මනුස්ස ජීවිතේට අපි ආපු මොහොතේ සෙනසුන් පූජාව ගැන අපිට අහන්න ලැබෙද්දී පින්වතුනේ පුළුවන් අයුරකින් තමන්ගේ ජීවිතේ කුටි සෙනසුනක් කරවීමේ පින රැස් කරගන්න. පුළුවන් අයුරකින් මේ පින්වතුන්ලාට අපි සිහි කරන්නේ තමන්ගේ පින උපදවා ගැනීම පිණිස උපකාරය. හැමෝටම වත් පොහසත්කම් නැහැ භික්ෂූන් උදෙසා කුටියක් කරවලා පූජා කරන්න තරම්. නමුත් ඔබට පුළුවන් තව කෙනෙක් කරන පූජාවකට සුළුවෙන් හෝ සම්බන්ධ වෙන්න. ඔබ අසා තිබෙනවා නේද? මේ බුද්ධ ශාසනයේ විශාකා මහා උපාසිකාව එහෙම නැත්නම් මිගාර මාතාව බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා විසෙහි පූර්වාරාමේ නම් වූ මහා විහාරය කරවා පූජා කළා. ওই පූර්වාරාම පූජාව කරනකොට විශාකාවට හිටිය එක යෙහෙලියක් ඒ පූජාව දිහා බලබලා අනුමෝදන් වුණා. එයාට දායක වෙන්න බැරුව ගියා. සමහරට එයාට ඒ කාලේ මුදල් අපහසුකමක් තියෙන්න ඇති. මොනවා හෝ ප්‍රශ්නයක් නිසා ඇයට බැරි වුණා කිසිම ආකාරයකින් අර පූජාවට දායක වෙන්න. ඇය හැබැයි විශාකාව විසින් කරපු පූජාව අනුමෝදන් වුණා. සාදු සාදු කියලා අනුමෝදන් වුණා. අනුමෝදන් වීමේ පින රැස් කරගත්තා. අනුමෝදන් වීම තුලින් කොටස්කාරයෙක් බවට පත් වුණා ඒ පිනේ. ඒ නිසා පින්වතුනි පින්වතුන්ලා අසපුවකට පන්සලකට විහාරස්ථානයකට යනකොට අනින් මිනිස්සු කරවන ලද විහාර ඔබට පෙනෙයි අනුමෝදන් වෙන්න. අනින් මිනිස්සු කරපු ලස්සන බුද්ධ මන්දිර ඔබට පෙනෙයි අනුමෝදන් වෙන්න එයාගේ පින. අනින් මිනිස්සුන්ගේ මහන්සියෙන් සකස් වෙච්ච සෑය පෙනෙයි අනුමෝදන් වෙන්න ඒ පින. අනෙක් මිනිස්සු විසින් සකස් කරපු බෝධීන් වහන්සේ පෙනෙයි. ඒ බෝධි මණ්ඩපේ පෙනෙයි ලස්සනට නොයෙක් විසිතුරු කැටයමින් අලංකාර කරලා බෝධි මණ්ඩප හදලා තියෙනවා අනුමෝදන් වෙන්න ඒ පින.
අනෙක් මිනිස්සු වෙහෙසිලා මේ පූජා කරපු ධනයෙන් ලස්සන පිළිම වහන්සේලා නිර්මාණය කරලා තියෙනවා පෙනේ. අනුමෝදන් වෙන්නේ පින. භික්ෂුන් වහන්සේලාට පහසුව පිණිස නොයෙක් දේ කරවා තියෙනවා පෙනේ. අනුමෝදන් වෙන්නේ පින. පින අනුමෝදන් වීම කියලා කියන්නේ තේ පිනේ කොටස්කාරයෙක් බවට පත්වීම. හරි අවාසනාවක් ගොඩාක් දෙනෙකුට පින්වතුනි පිනක් අනුමෝදන් වීමේ පිනද නැත්තේය. පින්වතුලා කවුරුත් එච්චර අභාග්‍ය සම්පන්න වෙන්න එපා. මේ බණපදයේ ඇහෙන පින්වතුලා හැමෝම අද ඉඳලා පුරුදු වෙන්න. භික්ෂුන් වහන්සේලා උදෙසා කරවපු පූජා දකින්නකොට උද්දට අත් දෙක එකතු කරලා වැඳලා අනේ සාදු සාදු කියලා සතුටින් අනුමෝදන් වෙන්න. අපේ මහමෙවුනා භාවනා අසපු වලට පැමිණෙනකොට පින්වතුන්ලාට බුදුරජාන් වහන්සේ උදෙසා කරවපු නොයේක් සුන්දර විහාර ඕන තරම් දකින්න ලැබෙනවා. අනුමෝදන් වෙන්න පින්වතුනි. සෑරජාන් වහන්සේලා කරවලා තියෙනවා දකින්නකොට සාදුකාර දීලා අනුමෝදන් වෙන්න. බෝධීන් වහන්සේට රන්වැට පළඳලා තියෙනවා දකින්නකොට සතුටින් අනුමෝදන් වෙන්න. අනුමෝදන් වෙන්න අනික් කෙනෙක් කරපු පින. ඒ පින අනුමෝදන් වෙලා හරි ඒ පින්කමේ කොටස්කාරයෙක් වෙන්න බලන්න මේ පින කොච්චර මහත්ඵලයිද කොච්චර මහානිසංසයිද. පින අනුමෝදන් වෙච්චි අර කාන්තාව මරණින් මත්තේ දෙවියන් අතර උපන්නා තව්තිසා දෙවිවරු අතරේ. අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දෙව්ලෝ චාරිකාවේ වඩිනවා. මෙන්න වැඩම කරද්දී දිවි විමානයක ඒ දෙව්දු ඉන්නවා. මොග්ගලන් මහරහතන් වහන්සේ අහනවා දෙව්දු ඔබ මහා දේවානුභාවයෙන් බබලනවා. මනුස්ස භූතා කිම කාසි පුඤ්ඤං. දෙව්දු මනුස්ස ලෝකේ ඉන්න කාලේ ඔයා කරගත පින මොකද්ද? එතකොට ඇය කියනවා ස්වාමීනි මට මගේ කය වෙහෙසවලා නම් පිනක් කරගන්න බැරුව ගියා. හැබැයි ස්වාමීනි මම මගේ ඉහෙලිය විසින් කරවන ලද විහාර පූජාවේ පින අනුමෝදන් වුණා. අන්න පින. ඉතින් ඒ නිසා තමන් ඒ විදිහට තමන්ගේ පින රැස් කරගන්න පින්වතුනි අපි දක්ෂ වෙන්න ඕන. අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ තමයි එදා දෙවන පෑතිස් රජුරවන්ට ඕන් ඔය බණපදය වේළුවනාරාමයේ පිළිගත්තු කතාව දෙවන පෑතිස් රජුරවන්ට පැහැදිලි කළා. ඒක අහගෙන ඉන්නකොට රජුරුවන්ගේ හිත ගොඩාක් සතුටටපත් වුණා. මහා ජනයාත් සෑහෙන්න සතුටටපත් වුණා. ඔය අවස්ථාවේ පින්වතුනි අනුලා බිසවුන් වහන්සේ ඇතුළු 500ක් ස්ත්‍රීනුත් එතෙන්ට පැමිණලා හිටියා. අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වේළුවනාරාම පූජා කතාව ඇතුළු කොට එහි දේශනා කරපු සද්ධර්මය අහලා අනුලා බිසව ඇතුළු අර 500ක් කාන්තාවෝ සකදාගාමි ඵලය සාක්ෂාත් කළා. බලන්න. ඒ බණපදයෙන් කොච්චර සිත ප්‍රබෝධයකට පත් වෙන්න ඇතිද? මාර්ගඵලයක් සාක්ෂාත් කරන්න කර තරම් මේ විහාර පූජා කතාවක් අහලා කොච්චර හිත ප්‍රබෝධයට පත් වෙන්න ඇද්ද? කොච්චර නීවරණ පහවි යන්න ඇද්ද? ඒ නිසා පින්වතුන්ලාද මේ බණපදයෙන් හොඳට සිත පහන් කරගන්න, ප්‍රසාදයට පත් කරගන්න, හිත සතුටු කරගන්න. ඉතින් මේ පුවත අහලා ඉවරුණාට පස්සේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා අපගේ දෙවන පෑතිස් මහා රජුරුවෝ තමන්ගේ අතට පැන් කෙන්ඩියක් අරගෙන ඒ පැන් වක් කරව මිහිඳු මහරහතන් වහන්සේට මේ මහා විහාරය මහමෙවුනා උයන පූජා කළා. ඒක තමයි පින්වතුනි මේ ලංකා භූමියේ සිද්ධ වෙච්චි පළවෙනි විහාර පූජාව. මහා විහාර පූජාව. ඒ මහා විහාර පූජාව සිද්ධ වෙනකොට අර පැන් වඩලානේ විහාර පූජාව කළේ. පැන් ටික මෙහිම පොළොවට වැටෙනකොටම පින්වතුනි මේ මහ පොළොව හෙලවුණා. ලංකා භූමිය හෙලවුණා. ඒ ලංකා භූමිය කම්පිත වෙනකොට රජුරු අහනවා ස්වාමීනි මේ මොහොතේ මහ පොළොව කම්පා වෙන්නේ කවරනම් කාරණාවකටද? දැන් රජුරවන්ට මේ මහ පොළොව කම්පා වීම කියන එක 아무තු එකක් නෙමෙයි ඒ වෙද්දි. ඇයි හේතුව මේ වෙනකොටම මිහිඳු මහරහතන් වහන්සේගේ මේ නොයෙක් අවස්ථාවන් වල මහ පොළොව කම්පිත වෙන හැටි රජුරෝ දැක්කා. ඒ නිසා රජුරන්ට මේ කුමක් නිසාද උනේ කියන එක විතරක් දැනගන්න උවමනා වුණා. එතකොට කියනවා මහරජුරුවනි මේ ලංකා ද්වීපයේ ගෞතම සම්බුද්ධ ශාසනය පිහිටි නිසා ආන්න එහෙමයි අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළේ. එතකොට සංඝයාට වැඩ වාසය කිරීම පිණිස අපේ මේ ලංකාවේ මුතුන් මිත්තෝ
මෙන්න මෙතන සංගරුවනට පූජා කරනවා කියලා ලංකාවෙන් බින් කඩක් පූජා කරපු මොහොතේ සම්බුද්ධ ශාසනය මේ ලංකා භූමියේ පිහිටියා. සම්බුද්ධ ශාසන ලංකා භූමියේ පිහිටියේ ධර්මයේ දේශනා කරන ඒ භික්ෂු සංඝයාට සිව්දිගින් වඩිනා සංගරුවනට ලංකා භූමියෙන් බින් කොටසක් පූජා කරපු මොහොතේ. සපින්වතුනි මේ ගැන තමන්ගේ හිත හොඳට ප්‍රසාදයට පත් කරගන්න. අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු ඒ යුගයේ සිට මේ යුගයේ දක්වා ලංකා භූමියේ වැඩ හිටපු භික්ෂුන් වහන්සේලාට මේ අපේ ලංකාවේ මුතුන් මිත්තෝ කොච්චර ඉඩම් පූජා කරලා ඇද්ද? ඒ සියලු දෙනාට බොහෝ පින් රැස් කරගන්න පුළුවන් වුණා. සංඝයා වහන්සේලා විශේෂයි අපේ මුතුන් මිත්තෝ කොච්චර කුටි කරවලා ඇද්ද? සියලු දෙනාට බොහෝ පින් කරගන්න ලැබුණා. මහා සංඝයා විශේෂයි අපේ මුතුන් මිත්තෝ කොච්චරනම් ශාලා පහසුකම් කරවලා ඇද්ද? ඒ සියලු දෙනාට පහසුව සලසා ගන්නට අවස්ථාව සැලසෙන්න ඇති මේ සංසාරික ගමනේ. ඒ නිසා අපිත් මේවා හොඳට හිතට අරගන්න ඕන. එක සිදුවීමක් තියෙනවා පින්වතුනි මේ ලංකාවේ වෙච්චි. ඒක සිද්ධ වුණේ සිතුල්පව්ව පැත්තට වෙන්න. රහතන් වහන්සේ නමක් ළඟ මහාන වෙලා හිටියා එක්කෙනෙක්. මේ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේට ටික දවසක් යනකොට සාමණේර ඒ කාලේ උපසම්පදා වෙලාවත් හිටියේ නෑ. මේ භික්ෂුන් වහන්සේට සිවුරු අරින්න හිතුණා. මට අමාරුයි මං සිවුරු ඇරලා යනවා කියලා. තමන්ගේ ආචාර්යයන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ භික්ෂුන් වහන්සේ කිව්වා අනේ ස්වාමීනි මට අමාරුයි මහානකම ඉන්න මං සිවුරු අරිනවා. මට අවසර දෙන්න කිව්වා. එතකොට රහතන් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය නමට කියනවා පොඩි නම සිවුරු අරිනවා නම් ඉතින් කමක් නෑ සිවුරු අරින්න. හැබැයි පොඩි නම ඔබ සිවුරු වෙල්ල ගියොත් එහෙම ආයේ මට මේ උපස්ථානයක් කරගන්න කෙනෙක් නැති වෙනවනේ. ඒ නිසා පොඩි නම ඔබ යන්න කලින් මට වැඩ වාසය කරන්න පොඩිවට සෙනසුණක් කරලා යන්න බෑද? මට කුටියක්. මට සුවසේ වැඩ වාසය කරන්න කුටිය. ඒ කුටිය කරලා ඉවරලාම ඔබ සිවුරු වෙල්ල යන්න කිව්වා. එතකොට දැන් මේ භික්ෂුන් වහන්සේට හරි පහසුවක් ආවා හිතට. දැන් මෙයා සිවුරු වරින් ලැහැතිනකොට ඔන්න සිවුරු වරින් අවසරය දුන්නා. ගුරුදේවයන් වහන්සේගේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි ගුරුදේවයන් වහන්සේ වචනයක් කිව්වා කුටියක් හදලා දීලා යන්න කියලා. එතකොට මේ සාමණේර ස්වාමීන් වහන්සේ තව කීප දෙනෙකුත් එකතු කරගෙන කුටියක් හදන්න පටන් ගත්තා. දැන් බොහෝම ගෞරවයෙන් මගේ ආචාර්යයන් වහන්සේ සුවසේ වැඩවසත්වා කියන අදහසින් හොඳ පිළිවෙලකට මේ කුටිය කළා. දැන් මේ කුටිය මහන්සි වෙලා කරලා ඔන්න සම්පූර්ණයෙන්ම කුටිය නිර්මාණය කරන්න ඉතින් මේකට මාස කිහිපයක් යන්න ඇතිනේ. එකපාර කුටියක් හදන්න බෑනේ. මහන්සිලා කොහොම හරි කුටිය හැදුවා. කුටිය හදලා ඉවරුණාට පස්සේ තමන්ගේ ආචාර්යන් වහන්සේට ඇවිල්ලා කියනවා ස්වාමීනි ඕන්න මං කුටිය හදලා ඉවරයි. අනේ මට හරි සන්තෝසයි ලස්සනට කුටිය ආවා. ස්වාමීනි ඔබ වහන්සේ වැඩම කරලා ඒ කුටිය වැඩෙමුකෝ. මට ඔබ වහන්සේ කුටිය වැඩ ඉන්නව බලන්න ආසයි කිව්වා. එතකොට අර රහතන් වහන්සේ ආචාර්යන් වහන්සේ හරි පුදුම දෙයක් කළා. ආචාර්යන් වහන්සේ කිව්වා නෑ පොඩි නම. දැන් ඔබ මහන්සි වෙලා මාස ගාණක් අරගෙන කුටිය හැදුවනේ. මට කලින් ඔබ ඒ කුටියේ ඉන්න ඕන. ඔබ එක දවසක් ඔය කුටිය පරිහරණය කරලා ඉවර වුණාට පස්සේ මං කුටියට වැඩම කරන්නේ. ඒ නිසා තමන්ගේ ආචාර්යන් වහන්සේට කරපු කුටියේ ඔබ එක දවසක් ඉන්න කිව්වා. දැන් ඔන්න මේ සාමණේර භික්ෂුවගේට තමන්ගේ හිතට මහා බරක් ආවා. ඇයි හේතුව? මේ කුටියේ භූමිය සකසන තැන ඉඳලාම කළේ තමන්ගේ ආචාර්යන් වහන්සේ උදෙසානේ. ගුරුවරයා උදෙසා කරපු මේකට කියන්න පුළුවන් ගුරු කුටියක්. ගුරු කුටියක් හැදුවේ. හදපු ගුරු කුටියේ දැන් තමන්ට ඉන්නලු. අනේ මගේ ගුරුවරයා උදෙසා මං කරපු කුටියේ මම ලාමක විදිහට නම් ඉන්නේ. මේ කුටියට ගිහිල්ලා මට නිදියන්න බෑ. මේ කුටියට ගිහිල්ලා මට අකුසල් හිතන්න බෑ. මම මොකද්ද කරන්නේ මේ කුටියට ගිහිල්ලා? මං එහෙනම් අද රෑ එළි වෙනකන් නිදා ගන්න නැතුව මම භාවනා කරනවා. මේ සාමණේර නම පළඟක් බැඳගෙන ගුරුවරයාගේ කුටියේ වාඩි වුණා.
ගුරුවරයාගේ කුටියේ වාඩි වෙලා මහා ගෞරවයකින් මගේ ආචාර්යන් වහන්සේගේ කුටියේ මං කිසිම කෙලෙස් සහගත හිතක් උපදින්නේ නැහැ කියන අදහසින් තමන් ඉගෙනගත්ත භාවනාව පුරුදු කරන්න ගත්තා. අසාමාන්‍ය විදිහට හිත තැම්පත් වුණා. රෑ එළි වෙනකොට අර සිවුරු අරින්න හිටපු කෙනා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ නිසා සේනාසන පූජාවේ වටිනාකම ගැන කියා දීපු මේ දහම් කතාව මම අවසන් කරන්නේ ඔන්න ඔය කතා පුවතෙන්. සේනාසන පූජාවේ වටිනාකම ගැන හොඳට හිතල මතකේ දරා ගන්න. එහි වටිනාකම ගැන හිතේ ප්‍රසාදයක් ඇති කරගන්න. විශේෂයෙන් හිතේ අදහසක් ඇති කරගන්න පින්වතුනි. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු නිසා තමයි අපිට සංගරුවන මුල් කරගෙන මේ විහාර පූජා ආදී මේ සියලු දේ කරගන්න ලැබුණේ. අපට මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතේට මහත්ඵල මහානිසංස පින් කර ගැනීමේ අවකාශ සලසා දුන්න අපට අනුබුදු වූ අපගේ මුල්ම ගුරු දේවයන් වූ මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සාදරයෙන් සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවියෝ අප සෑම සියලු දෙනාවම යෙහින් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසාමයි පින්වතුනි අපි මෑත කාලේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ අපට මිහිඳු මහරහතන් වහන්සේ දායාද කරපු ධර්මයේ අපේ හිතේ ප්‍රසාදය ඇති වෙන ආකාරයෙන් හිත පහන් වෙන ආකාරයෙන් ශ්‍රවණය කළේ. සම්බුදු සසුන ගැන හිත පහදව ගත්තේ සම්බුදු ශාසනය තුල ජීවිතයට රැකවරණයක් හදාගන්න ඕන කියන අදහස් අපට ඇති වුණේ අපේ ගුරු දේවයන් වහන්සේ නිසා. අපිට මිහිඳු මහරහතන් වහන්සේ මෙච්චර උපකාර කළා කියන එක තේරුණේ අපේ ගුරු දේවයන් වහන්සේ නිසා. එනිසා අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ගෞතම ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරපු සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අද දවසේ උතුම් වූ ධර්ම දානමය පින්කම සිදු කරන ඒ සදහැවත් පින්වතුන්ලා ඒ පින්වතුන් සඳහන් කරන්නේ අපගේ පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පූජාවක් ලෙස තුනුරුවනේ පිළිසරණ පතන සදහැවතුන් පිරිසක් විසිනුයි මේ ධර්ම දානය සිද්ධ කරන්නේ කියලා. ඉතින් ඒ පින්වතුන්ලා නමින් මියගිය ඥාති සමූහයට අපි පින් අනුමෝදන් කරමු. නමින් මියගිය පින්වත් එස් මාලනී මෑණියන්ට, W.A. ජයසේන පියාණන්ට, U.A. සැමිනෝනා ආච්චිට, දරුවන් දෙදෙනා ඇතුළු නමින් මියගිය සියලු ඥාති සමූහයා පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපේටම පත්වේවා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදේවා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. ඒ වගේම දායකත්වයේ දරුවෝ සදහැවත් පින්වතුන්ලගේ සුජීවත්ව සිටින දූ දරුවෝ සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා ඒ දරුවන්ටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝග සුව ශාන්තිය සියලු යහපත සැලසේවා කියලා අපි සෙත්පතමු. ඒ වගේම පින්වතුන්ලා බලාපොරොත්තු වෙනවා මව්බිය වෙනුවෙන් විදේශ සේවයට ගියපු සියලු රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්න. මේ ලංකා භූමිය සොඳුරු ලංකා භූමිය සුරක්ෂා කරන ඒ රණවිරුවන් සියලු දෙනාට විදේශ රටවල් වලට ගිහිල්ලා ඒ විදේශවල සිට මේ ලංකා භූමිය සුරකින සියලු රණවිරුවන්ට ඒ වගේම මේ ලංකා භූමිය සිටිමින්ම ලංකා භූමිය ආරක්ෂා කරන සියලු රණවිරුවෝ මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය ලබත්වා. රත්නත්‍රයේ ආශිර්වාදය ලබත්වා. ඒ රණවිරුවන්ව දෙවියෝ රකිත්වා. ඒ රණවිරුවන්ටත් තමන්ගේ ජීවිතේ සියලු යහපත් අදහස් ਸਰව ප්‍රකාරයෙන් සමෘද්ධිමත් කරගෙන තමන්ගේ ජීවිතේ සැනසෙල්ලේ ගත කරන්නට ලැබේවා කියලා අපි ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා සිදු කරමු. රැස් කරපු පින් කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුර වී සිටින සියලු දෙනාටත් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලෝකයේත් ලංකාවේත්
ඒ වෛරස් රෝගයේ හේතුවෙන් රෝගාතුරව පීඩාවට පත් වෙලා යන්තාක් පිරිසක් සිටිනවා නම් සියලු දෙනා පින් අනුමෝදන් වෙලා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවය ලබත්වා කියලා අපි ආශිර්වාද කරමු, සෙත් ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දාන සිදු කළා වූ ඒ සදහවත් පින්වතුන්ලා සියලු දෙනාට උතුම් තුනුවරණේ පිරිසරණ පතන ඒ සදහවත් පින්වතුන්ලාට පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුව ලබත්වා, දීර්ඝායුෂ ලබත්වා. තම තමන්ගේ ජීවිතවල කරන රැකී ආරක්ෂා, ව්‍යාපාර, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ ආදී සෑම සියලු දේ සාර්ථක වෙත්වා. ජීවිතයට පෙනෙන නොපෙනෙන බාධා ආදී වෙත්නම් සියල්ල දුර වෙලා පින්වතුන්ලාට සැනසෙල්ලේම ජීවිතය ගත කරන්නට ලැබේවා. ධර්ම දාන කළ ඔබටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත්, ශ්‍රද්ධා රූපවාහිනියේ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, සුපින්තුල හැම දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.